ඇය මිදුල අතු ගෑවේ නැහැ. ඇය මිදුල අතු ගෑවේ නැහැ. හරිද? මට අහන්න ඕන. ඇය මිදුල අතු ගෑවේ නැද්ද? හරිද? මොකද පුතේ? ඇය මිදුල අතු ගෑවේ නැද්ද? හරිද? එතකොට ඇය මිදුල අතු ගෑවේ නැද්ද කියනකොට හරිද පුතේ? අපි ලියන්නේ කොහොමද? අපි ලියන්නේ කොහොමද? හරි. දැන් පේනවනේ. අපි ලියන්නේ කොහොමද? මෙන්න මේ didn't කියන එක පුතේ මෙන්න මේ didn't කියන එක අපි sentence එකේ මුලට ගන්නට ඕන. මේ didn't කියන එක අපි sentence එකේ මුලට ගන්නට ඕන. එතකොට කොහොමද පුතේ එන්නේ? එතකොට එනවා didn't she sweep the compound? Didn't she sweep the compound? හරිද? ඇය මිදුල අතු ගෑවේ නැද්ද? Didn't she sweep the compound? හරි නේද? හරි. දැන් ඔන්න සර් තව එකක් කියනවා. සර් තව එක කතාවක් කියනවා. හරිද? මම කියනවා පුතේ ඔවුන් ප්‍රශ්නය විසඳුවේ නැහැ. ඔවුන් ප්‍රශ්නය විසඳුවේ නැහැ. කොහොමද පුතේ ඔවුන් ප්‍රශ්නය විසඳුවේ නැහැ කියලා අපි කියන්නේ? කොහොමද? how to say විසඳනවා? අපි කොහොමද විසඳනවා කියන එක ඉංග්‍රීසි වලින් කියන්නේ? හරිද? කොහොමද අපි විසඳනවා කියන එක ඉංග්‍රීසි වලින් කියන්නේ? very good. solve. විසඳනවා means solve. Okay, we can say they didn't solve the problem. They didn't solve the problem. ඔවුන් ප්‍රශ්නය විසඳුවේ නැහැ. They didn't solve the problem. Okay, දැන් මට අහන්න ඕන ඔවුන් ප්‍රශ්නය විසඳුවේ නැද්ද? ඔවුන් ප්‍රශ්නය විසඳුවේ නැද්ද? ඔවුන් ප්‍රශ්නය විසඳුවේ නැද්ද? How can I write this one? හරිද? කොහොමද මම මේ කියන්නේ? didn't කියන එක මුලට අරගෙන didn't they solve the problem? Didn't they solve the problem? හරි නේද? අවසාන එක චුට්ටක් පේනවා මදි. හරිද? ඔන්න ඔහොම එන්නේ. හරිද? බලන්න. ඔවුන් ප්‍රශ්නය විසඳුවේ නැහැ. They didn't solve the problem. ඔවුන් ප්‍රශ්නය විසඳුවේ නැද්ද? Didn't they solve the problem? දැන් මේ වගේ දේවල් පුතේ සර් ඔයාලත් එක්ක කතා කරන්නේ. හරිද පුතේ මේ වගේ කාරණා මගේ දරුවොත් එක්ක සර් ඩිස්කස් කරන්නේ. දැන් අපේ ළමයිට ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි සර් අපි කොහොමද එසේ එකක් ලියන්නේ? අපිට රචනාවක් ලියා ගන්න බැහැනේ. සර් කොහොමද අපි මොනවද අපි කියමු සර් පැරග්‍රාෆ් එකක් අපි කොහොමද කතා කරන්නේ? සර් අපිට පැරග්‍රාෆ් එකක් ලියන්න බැහැනේ. හරිද? ආන්න ඒ වගේ නේද ලෙටර් එකක් ලියන්න. එතකොට මෙන්න මේ කාරණා අපිට අතිශය වැදගත් මගේ පුතේ අපි යන්නේ ඒ වගේ දෙයකට ලියනකොට. හරි නේද පුතේ? අපි ඒ වගේ දෙයක් ඉගෙන ගන්නකොට ඒ වගේ කාරණාවක් නේද? ඒ වගේ ප්‍රශ්නයකට ආන්සර්ස් ලියනකොට අපිට අනිවාර්යයෙන්ම අන්න ඒ කොටස අපිට අත්‍යවශ්‍යයි. තේරුණා නේද මගේ පුතේ? ඒක නිසා හොඳට මතක තියාගන්න. ඔබ හිතයි අයියෝ ඕව සර් සරල දේවල්. ඕවද සර් අපිට එන්නේ. සර් කෝ පොත කරන්නකෝ. කෝ මොකද සර් අච්චුපති ඉවර කරන්නකෝ. ඔන්න අපේ ළමයි ගොඩාක්ම හිතන වැරදිම දේ තමයි. ළමයි විතරක් නෙමෙයි පුතේ. දෙමව්පියෝ වුණත් පුතේ වැරදි ටික සමහර වෙලාවට ඕන් හරි වැරදි විදියට හිතනවා. හරිද? එයාලට ඕන පොත අවසන් කිරීම. පොත ඉවර හොගාල කරලා පොත ඉවරයි. හරි පොත ඉවරයි. දෙවෙනි පොතට යන්න. ඒ පොතත් ඉවරයි නේද? ඔන්න ඕව තමයි ඔලු ගෙඩිය දුවන්නේ. පුතේ පොත ඉවර කිරීම විතරක් නෙමෙයි මේ ඉංග්‍රීසි කියන්නේ. ඉංග්‍රීසි කියන්නේ මහා ලොකු දෙයක්. හරිද? අපිට සිංහලෙන් හිතන දෙයක් ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගන්න බැරි නම් මොකටද? අපිට හිතන අපිට my favorite book මගේ කැමතිම පොත
අපිට ඕක සිංහලෙන් දුන්න නම් හරිද? සිංහලෙන් දුන්න නම් පුතේ මොකද්ද අපේ කට්ටිය හෝ ගාලා දඩබඩ ගාලා my favorite book ගැන ලියයි. හැබැයි when it comes to English හැබැයි English වලින් දුවක my favorite book topic එක විතරයි. ඊටු ටික ලියා ගන්න මේක simple sentence එකක් create කරගන්න තමයි. ආන්න ඒ කාරණා ටික තමයි පුතේ මෙන්න මේ වගේ tenses පුතේ වෙන වෙනම කරලා අපි ඉගෙන ගන්න. හරි නේද? හරි. එහෙනම් ළමයි negative question form කියලා ලියලා මෙන්න මේ sentences ටික ලියා ගන්න. negative question form කියලා ලියලා okay හරිද? හරි. අපි තව sentences ටිකක් බලමු. අපි තව sentences ටිකක් බලමු. මම කියනවා මෙහෙම.
මම කියනවා මෙහෙම පුතේ මම කියනවා ඔහු දැන් ඔවුන් ගමුකෝ ඔවුන් තරඟය දිනුවේ නැද්ද? My sentence is what? ඔවුන් තරඟය දිනුවේ නැද්ද? මොකද පුතේ? ඔවුන් තරඟය දිනුවේ නැද්ද? හරිද? හා. කොහමද පුතේ අපි ලියන්නේ? ඔවුන් තරඟය දිනුවේ නැද්ද? අපි කියනවා didn't they win the match? Didn't they win the match? ඒ කියන්නේ පුතාට මම මේක උගන්වන්නේ අපි ගන්නේ didn't කියන එක මුලට. හරිද? didn't කියන එක මුලට ගන්න දැන්. ඔවුන් තරඟය දිනුවේ නැද්ද? ඔවුන් තරඟය දිනුවේ නැද්ද? හරි? දැන් ඒක දිනුවේ නැද්ද? ඒ කියන්නේ කලින් වෙච්ච දෙයක් past tense එකක්. හැබැයි පුතේ මෙතන didn't ගන්නකොට අපි මෙතන දාන්නේ මොකද්ද? present form infinitive win කියන එක අපි දාන්න ඕනේ. හරි නේද? හරි. දැන් අපේ දරුවෝ මේකේ structure එක ඉල්ලනවා. They are asking for the structure. හරිද? අපේ ළමයි මේකේ structure එක ඉල්ලනවා. මෙන්න මෙහෙමයි පුතේ structure එක එන්නේ. මුලින්ම ගන්නවා didn't plus subject. කවුද පැටියෝ subject එක කිව්වේ sentence එක? What is the subject of a sentence? Sentence එක subject එක කිව්වේ මොකද්ද පුතේ? ක්‍රියාව කරන කෙනා. Doer. Normally we call it as doer. ක්‍රියාව කරන කෙනා. හරි නේද පුතේ? එහෙනම් didn't plus subject හරිද? plus verb infinitive rest. මෙන්න මෙයා තමයි structure එක අපිට එන්නේ. මොකද පුතේ? didn't plus subject plus verb infinitive plus rest. නම් මුලින්ම දාන්නේ ක්‍රියාව කරන මුලින්ම දාන්නේ didn't ඊළඟට දානවා subject එක ක්‍රියාව කරන කෙනා ඊළඟට දානවා verb එකේ infinitive එක මුල් අවස්ථාව ඊළඟට rest එක අපි දානවා. අර නේද කොහොමද පැටව වෙන්නේ? didn't මුලට එනවා subject එක දානවා verb එකේ infinitive එක දානවා rest එක දානවා. මේ බලන්න සර් තව එකක් ලියනවා. මම කියනවා අමිල පොත අපි යන අමිල පොත ගෙනාවේ නැද්ද? rest කියන්නේ පොත ඉතුරු ටික අර object එක ඔය ඔක්කොම කැලි ටික තියෙන පැටියෝ මේ rest එකේ තියෙන්නේ. හරිද? අමිල පොත ගෙනාවේ නැද්ද? හා මුලින් කවුද පුතේ දාන්නේ සර්? didn't. නැද්දනේ එහෙනම් didn't. හරිද? didn't. then subject කවුද පුතේ වැඩේ කරන්නේ? didn't අමිල. verb එක ගේනවා. how to say ගේනවා in English? හරිද? පැටියෝ කොහොමද ගේනවා කියන එක ඉංග්‍රීසි වලින් කියන්නේ? very good. bring. didn't Amila bring මොකද්ද? the book. didn't Amila bring the book? a book ගන්න බෑ ජනිති. why? පොතක් නම් අපිට a book කියන එක ගන්න පුළුවන්. පොත නිසා අපි මෙතන මොකද්ද ගන්නෙ? the book. අපි කියනවා didn't Amila bring the book? bring the book. got it? තේරුණා නේද පුතේ? හරි. ඊළඟ එක තව එකක් බලමු. අපේ අම්මා මාව දැක්කේ නැද්ද? අපේ අම්මා මාව දැක්කේ නැද්ද?
අපේ අම්මා මාව දැක්කේ නැද්ද? Okay. මුලින්ම didn't. Then subject. කවුද පුතේ දකින්නේ? මමද අම්මද? අම්මගේ ඇස් දෙක. එහෙනම් didn't our mother verb එක දකිනවා see මාව me. Didn't our mother see me? Didn't our mother see me? Okay? Didn't our mother see me? සමහර දරුවෝ සර් මෙතන අමිල A simple නේද වෙන්නේ කියලා. නෑ simple නෙමෙයි කෙනෙක්ගේ නමක් ලියනකොට කොහේ ලිව්වත් අපි ලියන්නේ කොහොමද පුතේ? capital අකුරෙන්. start කරන්නේ capital අකුරෙන්. හරිද? අපේ අම්මා මාව දැක්කේ නැද්ද? Didn't our mother see me? මේ දකින්නවා ගේනවා මේ ඔක්කොම දෙන්නේ පුතේ new words සමහර විට ඔබට මතක නැත්තම් ඔබ දන්නේ නැත්තම් ඒ හැමදේම හරිද පුතේ මතක් වෙන්න ඉගෙන ගන්න තමයි මේ හැමදේම පුතේ දෙන්නේ. තේරුණා නේද මගේ දරුවන්ට? ඒක නිසා මෙතන look කියන එක use කරන්න බෑ පුතේ අපිට. මොකද look කියන එක use කරන්න look කියන්නේ බලනවා. look means බලනවා. බලනවා සහ දකිනවා කියන්නේ දෙකක්. හරිද? බලනවා සහ දකිනවා කියන්නේ මගේ පුතේ දෙකක්. හරි පැටව. ඒක නිසා මෙතන look කියන එක use කරන්න බෑ. මෙතන අපි use කරන්නේ මොකද්ද? see කියන එක. හරිද? අම්මා මන් දිහා බලනවද නම් ඔන්න බැලුවේ නැද්ද කියලා නා look කියන එක ගන්න බලන්න. දැක්කේ නැද්ද කියනකොට මේක වෙන්නේ. හරි. මෙන්න මේ structure එක ලස්සනට ලියලා මේක කොටු කරලා ඒ ටික කරලා මෙන්න මේ දෙකක් දාන්න. සර් විහිළු කර උගන්වන්න බැරිද? වෙන වෙලාවක විහිළු කරන්නම් පුතේ.
ඕකේ හරි මම ඔයාලට sentences ටිකක් දෙන්නම් මෙන්න මේ ස්ට්‍රක්චර් එකට sentences ටික දාන්න පුතාලා මෙන්න මේ ස්ට්‍රක්චර් එකට ඔයාලා sentences ටික දාන්න හරිද මම කියනවා මේ ටික ඇය රට ගියේ නැද්ද? ඇය රට ගියේ නැද්ද? අපේ තාත්තා ඉස්කෝලේට ආවේ නැද්ද? අපේ තාත්තා ඉස්කෝලේට ආවේ නැද්ද? මම ඔයාට ඒ ගැන කිව්වේ නැද්ද? මම ඔයාට ඒ ගැන කිව්වේ නැද්ද? මගේ හොඳම යාළුවා පොත කියෙව්වේ නැද්ද? සමන් ලොරිය පැදෙව්වේ නැද්ද? සමන් ලොරිය පැදෙව්වේ නැද්ද? මෙන්න මේ ටික මට හදලා දෙන්න. ඒ මුන්නේ නැද්ද?
Okay, finish. Hari. අපි බලමු පැටව. ඇය රට ගියේ නැද්ද? මොකද පුතේ? ඇය රට ගියේ නැද්ද? මම කියන එක කොහොමද? මුලින්ම දානවා පැටව අපි මොකද්ද? Didn't she go? How to say රට ගියේ? යනවා කියන එක හරි very good. මොකද පුතේ? Didn't she go abroad? Nice. නියමයි. Didn't she go abroad? සමහර ළමයි ලියලා didn't she go country කියලා. නෑ country නෙමෙයි දැන් මෙතන රට යනවා කියන්නේ අපි සාමාන්‍යයෙන් අදහස් කරන්නේ පිට රටකට යනවා කියන එකනේ පුතේ. නේද? මේ විදේශගත වෙනවා කියන එකනේ. ඒතකොට ඒ වගේ එකක් අපි දාන්නේ පුතේ මොකද්ද? go කියන එක. හරි එහෙනම් didn't she go abroad? ඇය රට ගියේ නැද්ද? Didn't she go abroad? ඇය රට ගියේ නැද්ද? went කියලා දාන්න බෑ පුතේ. මොකද මෙතන didn't එනවා නම් මෙතන මම පුතාලට කියලා තියෙනවා verb එක නේද? infinitive දාන්න ඕන. හොඳට මතක තියාගන්න. මොකද මෙතනින් පෙන්නනවා යා past tense කියලා. foreign country එහෙම බෑ. abroad කියන word එක ගන්න. okay. Didn't she go abroad? leave කියන්නේ පිටත් වෙනවා. visit එහෙම බෑ. රට ගියේ නැද්ද? යනවා කියන එක go කියන එක ගන්න ඕන. next one. අපේ තාත්තා ඉස්කෝලේට ආවේ නැද්ද? අපේ තාත්තා ඉස්කෝලේට ආවේ නැද්ද? එහෙනම් අපි මුලට ගන්නවා මොකද්ද? Didn't our father තාත්තා ඉස්කෝලේට ආවේ නැද්ද? Didn't our father come to school? Didn't our father come to the school? Didn't our father come to the school? Then sir මෙතන the කියන එක use කරා. මොකද පුතේ? sir මෙතන the කියන එක use කරා. come to school දාන්න නැතුව sir දැම්ම මොකද්ද? come to the school. දැන් මම මෙහෙම කියනවා. දැන් පුතාලා කියනවා sir I go to school. I go to school. I go to school කියන්නේ මම පාසල යනවා. මම පාසලට යනවා. දැන් ඔබ පාසල් යෑමේ ප්‍රධාන අරමුණ මොකද්ද? ඔයා පාසල් යෑමේ ප්‍රධාන අරමුණ මොකද්ද? ඉගෙනීම. ඔයා පාසල් යෑමේ ප්‍රධාන අරමුණ මොකද්ද? ඉගෙනීම. එතනදී පුතේ අපිට ගන්න පුළුවන් මොකද්ද? I go to school for education purpose, for your studies. හැබැයි තාත්තා ඉස්කෝලේට යන්නේ ඉගෙන ගන්න වැඩේටද? එයාගේ කාරණාව ප්‍රධාන ඉගෙනීමද? නෑ තාත්තෙන් ඉගෙන ගන්න නෙමෙයිනේ. නේද? ආන්නේ නිසා තමයි පැටියෝ දැම්මේ මොකද්ද? Father come to the school කියන එක දැම්මේ. ඇයි ඒක නිසා තමයි මොකද්ද සර් දැම්මේ? come to the school. මොකද මුඛ්‍ය පරමාර්ථය. හරිද? ප්‍රධානම කාරණාව ඒක නෙමෙයි නම් අපි මෙතන come to the school කියන එක දානවා. තේරුණා නේද මගේ පුතේ? තේරුණා නේද ඔයාලට? now come to school ආවනම් තාත්තා ඉගෙන ගන්න ඉන්න ඕනේ නෑ. ඉගෙන ගන්න වැඩක් වෙන්නේ නෑ නේද? හරිද පුතේ? ඒක නිසා තමයි උතන come to the school. තේරුණා නේද? okay next one. මම ඔයාට ඒ ගැන කිව්වේ නැද්ද? මම ඔයාට ඒ ගැන කිව්වේ නැද්ද? මම මේ බොරු කියන්න එපා. මම ඔයාට ඒ ගැන කිව්වේ නැද්ද? එහෙනම් අපි ගන්නවා කොහොමද? didn't subject එක I didn't I tell you about that? Didn't I tell you about that? Didn't I tell you about that? මං වාට ඒ ගැන කිව්වේ නැද්ද? Didn't I tell you about that? Okay, some says say. Say කියන එකත් ප්‍රශ්නයක් නෑ ගන්න. අවුලක් නෑ. say කියන එකත් ගන්න පුතේ. Didn't I say you about that? Or didn't I tell you about that? ඒ ගැන වෙනකොට that ගන්න. ඒක ගැන නම් මට it කියන එක use කරන්න පුළුවන්. speak කියන එක speak කියන්නේ දැන් අපි මොනවා හරි දෙයක් ගැන කතා කරනවා කියන එක. දැන් මොනවද කියනවා? ආයාසයෙන් අපි කියනවා. ඒකදී අපි මොකද කියන්නේ? tell කියන එක ගන්න. Didn't I tell you about that? දැන් සමහර දරුවෙක් කන මෙහෙම
didn't I tell you, sorry, didn't I tell about that to you? අන්න එහෙම to you දාන්න පුළුවන් මේ you එක අගට ගෙනියන්නත් පුළුවන්. Very good. Takshila, didn't I tell about that to you? That to you. එහෙම ගන්න පුළුවන්. say එකත් එතන දාලා දාන්න පුළුවන්. හරි. ඊළඟට මගේ හොඳම යාළුවා පොත කියෙව්වේ නැද්ද? මගේ හොඳම යාළුවා පොත කියෙව්වේ නැද්ද? කොහොමද පුතේ මෙතන එන්නේ? didn't මුලින්ම ගන්නවා didn't my best friend read the book? Didn't my best friend read the book? මගේ හොඳම යාළුවා පොත කියෙව්වේ නැද්ද? Didn't my best friend read the book? Didn't my best friend read the book? say hari කියලා මම කිව්වනේ. Didn't my best friend read the book? Next one. Saman loriya පැදෙව්වේ නැද්ද? Saman loriya පැදෙව්වේ නැද්ද? How can I write that one? කොහොමද මම ලියන්නේ මුලින්ම? Didn't someone drive the lorry? Didn't someone drive the lorry? Didn't someone drive the lorry? Someone lorry පැද්දේ නැද්ද? Didn't someone drive the lorry? පුතේ අපි දැන් අර did not එකනේ එකතු කරේ didn't කියලා නේද? එතකොට මෙතන දැන් අපි අර question එක ආරම්භයේදී did not කියන එක දාන්නේ මේ contracted form එක දාන්න ඕන. එකතු කරලා දාන්න ඕන. Didn't someone drive the lorry? right ගන්න බෑ. right කියන එක use කරන්න බෑ පුතේ. Didn't someone drive the lorry? right කියන එක ගන්නේ දැන් bicycle එක, bike එක, horse, අශ්වය අන්න ඒ වගේ කාරණාවකදී තමයි right කියන එක අපි use කරන්නේ. රථ වාහනයක් නේද? බොහෝ විට රෝද හතරක්. ඒ වගේ දෙයකදී අපි ගන්න මොකද්ද? drive කියන එක ගන්න. Didn't someone drive the lorry? Drive the lorry. lorry එට කියන්නේ truck නෙමෙයි සුදු පුතා lorry. Didn't someone drive the lorry? Okay. ඒ ටික තේරුණාද මගේ පැටව? ඒ ටික ඔබට තේරුණාද? හරිද? දැන් මේව දෙන්නේ අර පුතාලා කියනවා නේද සර් අපිට අර මම කලින් කෝගේ ලියන්න බෑ. මේ ආන්න ওই ටික තමයි පොඩි තැන ඉඳලා ඩෙවලොප් කරන්නට ඕන. හරි? පොඩි තැන ඉඳලා ඩෙවලොප් කරන්න ඕනේ. ඒක අතිශය වැදගත්. හරිද? දැන් අපි grade 9 හරි. ඔන්න අපි දැන් කියනවා හරි. සර් අපි 9 වසරේ ඉන්නේ. ඔව් සර්. ඇත්තටම අපි grade 9 ඉන්නේ. අපි වෙන අභිමාණයෙන් ඉන්නේ grade 9. නේද පුතේ? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි grade 9 හිටියත් පුතේ හරිද? grade 9 හිටියත් පැටියෝ අපිට grade 9 මට්ටමට knowledge එක නැත්තම් 9 වසරේ මට්ටමට දැනුම නැත්තම් අපි 9 නිකන් පඹෙක් විතරයි බලන් යන්නේ. නිකන් 9 වසරේ ඉන්නව විතරයි. අපිට මෙහෙම අපිට අපි ලැජ්ජ බය දෙක පැත්තකින් තියමුකෝ. හරිද? අපි ඒක පැත්තකින් තියමුකෝ අත්තරනේ. අපි ඕන අපි කට්ටිය විතරයි ඉන්නේ සර් ඉන්නවා මගේ දරුවෝ ටික ඉන්නේ. අපිට 9 බැරි නම් අපිට මොනවා හරි දේවල් ඇතෑරිලා තියෙනවනේ. සමහර විට grade 6 ඒවා ඇතෑරිලා ඇති. සමහර විට grade 7 ඒවා ඇතෑරිලා ඇති. සමහර විට grade 8 ඒවා ඇතෑරිලා ඇති. එහෙනම් 9 වසරේ කියලා අපිට නේද 9 මට්ටමට එනකොට knowledge එක නැත්නම් අපි මොකද කරන්න ඕන? අනේ කමක් නැහැ දැන් ඉතින් 9 මේ මොන විකාරයක්ද අනේ ඔන්න ඔහේ යමු. එහෙම නෙමෙයි. අපි අර බැරි ටිකක් කරගෙන එන්න ඕන.
අපිට අර අතෑරිච්ච දේවලුත් කරගෙන එන්න ඕනේ. එහෙම නැතුව නේද? සමහර ළමයි ආතබූත නටනවා. මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ තේරෙන්නේ නැහැ. අන්න පුතේ තේරෙන්නේ නැත්තේ. දැන් මේවා පුතේ හරිද? grade 9 වල ඉගෙන ගත යුතු දේවල් නෙමෙයි ගොඩක් වෙලාවට. හරිද? මේවා මේ grade 9 වලම ඉගෙන ගන්න ඕන දේවල් නෙමෙයි. මේවා මේ grade 7 6 7 8 වල තියෙන ඒවා. simple past tense grade 6 third term එක තුන්වෙනි වාරය. හරිද? එවුණානේ. හැබැයි සමහර විට ඔබ ඉගෙන ගන්න මේක මේ grade 9 වල තියෙන එකක් විදියට. එහෙනම් මගේ දරුවන්ට තේරෙනවා අපිට ගොඩක් දේවල් ඇතෑරිලා තියෙනවා. අපිට ගොඩක් දේවල් පුතේ නේද? මග ඇරිලා තියෙනවා. අපිට මග ඇරුණ කියලා ඒව මග දාලා යන්න බෑ. එතකොට 10 11ට යනකොට පුතේ මෙලෝ සංසාර දෙයක් අපිට බැරි වෙනවා. ඒකින්ද අර දේවල් ටික අපි නැවත ඉගෙනගෙන යමු ඉස්සරහට. අර දේවල් ටික පැටියෝ අපි නැවත අරගෙන එමු. අන්න ඒකට තමයි අර දෙමව්පියෝ දැඩිසේ ඉල්ලීමක් කරා කියලා සර් කිව්වේ. දෙමව්පියෝ ලොකු ඉල්ලීමක් කරා. මගේ මේ දරුවෝ ලොකු ඉල්ලීමක් කරා අනේ සර් අපිට පුළුවන් නම් දෙමව්පියෝ අනේ සර් අපේ දරුවන්ට මේ මුලින් ඉඳලා සර් චුට්ටක් නැවත කරලා දෙන්න මේ grade 9 වල ගොඩක් ඇතෑරුණා. grade 8 වලත් එහෙම මේ covid ප්‍රශ්නත් එක්ක ගොඩක් ඇතෑරුණා කියලා කිව්වා. අන්නේ කාරණාව නිසා තමයි පුතේ සර් අර අමතර පන්තිය දැම්මේ. දැන් මේකයි ඒකයි පටල ගන්නට එපා. මේකයි ඒකයි පටල ගන්නට එපා. හරිද? අපි අමතර පන්තිය දැම්මේ අන්නේ ඒ කාරණාව නිසා. ගොඩක් දරුවෝ සම්බන්ධ වෙලා තිබුණා. ඒ ක්ලාස් එකට අපි ගිය සතියේ පටන් ගත්තා. හරිද? ගිය සතියේ පටන් ගත්තා මේ ගොඩක් දරුවෝ සම්බන්ධ වෙලා තිබුණා. හරිද? අමතර පන්තිය තියෙන්නේ හෙට දවල් 1:30ට. හරිද? හෙට දවල් 1:30ට තමයි ඒ ක්ලාස් එක තියෙන්නේ. ඒක මේකයි ඒකයි පටලව ගන්න එපා. දැන් සමහර ළමයි කියනවා සර් ෆ්‍රී කරනවායි කියලා දැන් සල්ලි ගන්න නැහැ. මේක ෆ්‍රී යනවනේ පුතේ. හරිද? මේ ක්ලාස් එක ෆ්‍රී යනවා. අපි පුළුවන් කාලයක් මේක කරමු. හරිද? නමුත් අරක ඔබට අමතර දෙයක් විදියට සර්ගේ වෙනම කාලයක් කැප කරලා නේද? දැන් බලන්න ඔබට දැන් මෙතනත් කාලයක් කැප කරලා එතනත් කාලයක් කැප කරනකොට ඒක ලොකු දෙයක්. 6:11ටම තව ටයිම් එකක් දෙනවා කියන්නේ පුතේ. ඒක ලොකු කැපකිරීමක් නේ මගේ ළමයි. හරි. ඒක නිසා තමයි කිව්වේ පුතේ නේද? අපි Zoom packages ගන්න ඕන, data මේවා දාන්න ඕන ගොඩක් නේද? Zoom package වලට අපි 15000 20000 30000 ගෙවනවා පුතේ සල්ලි මාසෙකට. හරි ළමයි ප්‍රමාණය වැඩි නිසා. හරිද? ඒක නිසා තමයි අපි රුපියල් 500ක් කිව්වේ. හැමෝටම හරියන විදියට. හැමෝටම හරියන විදියට තමයි රුපියල් 500ද. ඔබ බලන්න රුපියල් 500ක් මොකද්ද සර්? ඔව් නිකන් ඔබට හිතේ නෑ. ඇත්තටම නිකන් අර වියදම පියව ගන්නවා වගේ තමයි ඔක ඇති වෙන්නේ. රුපියල් 500 කියන දේ. හරිද? ඒ පන්තියට දැන් බොහෝ දරුවෝ රෙජිස්ටර් වෙලා තිබෙනවා. මම අදත් ආයේ link එක දාමවන්නම් පුතේ. මම අදත් ආයේ link එක දාමවන්නම්. ඒකේ තියෙනවා අපේ වෙබ්සයිට් එකක්. වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්නට ඕන ඔබ. වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා අපේ ගුරුවරු සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලා එන පන්ති ටික සිලෙක්ට් කරගන්න පුළුවන් නේද? ඒ ඔක්කොම ටික ඒකේ තියෙනවා. 6:11ම පුතේ ඒ කියන්නේ ඒකෙදි මුලින් ඉඳලා සර් යනවා. හරි පැටියෝ? ඒකේ මුලින් ඉඳලම සර් යනවා පුතේ. හරිද? දැන් ගිය සතියේ පටන් ගත්තා දැන් අර පොඩි කියන්නේ පළවෙනි සතියේ බොහෝ දරුවෝ සම්බන්ධ වුණ සමහර අය දැනගෙන හිටියේ නෑ. ඔහොම ප්‍රශ්නත් එක්ක පුතේ නේද? දැන් ඔන්න ඒ අඩුපාඩු ඔක්කොම අගරවන් දැන් අපි හෙට ඉඳලා හරියටම වැඩේ යනවා. එතනදී රෙකෝඩින් එක දාන දේ හෙට ඉඳලා සිද්ධ වෙනවා. හරිද? ඔන්ලයින් ටෙස්ට් එක හෙට ඉඳලා හැම සතියෙම සිද්ධ වෙනවා. හරිද? පහුගිය සතියේ චුට්ටක් ඒ වගේ දේවල් අතපසු වුණා ඒක මම පිළිගන්නවා. මොකද අපි අතිශය කාර්යබහුල වුණා මුදල් සම්බන්ධ ඒ කියන්නේ ළමයි දානවා අපි ඒක ඇඩ් කරන්න ඕන නේද? හරිද? මම මේ link එක ඔයාලේ group එකට එවන්නම්. හරිද පුතේ? link එක ඔයාලේ group එකට එවන්නම්. ඒකෙදි ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ වෙබ්සයිට් එකේ ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එක තියෙනවා. ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එකට කතා කරන්න පුළුවන්. හරිද? එතනින් ප්‍රශ්නයක් විසඳ ගන්න බැරි නම් ඔයාලට ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එක තියෙනවා. හරිද? එතකොට ඒ විදියට ඔයාලට කතා කරන්න පුළුවන්. හරිද? ඒක හින්දා දැන් පහුගිය සතියේ රෙකෝඩින් එක ඔන්ලයින් ටෙස්ට් එක ඕක වෙබ්සයිට් එකේ තිබුණේ නැහැ කියලා දුක් වෙන්න හරිය මෙහෙ එපා පුතේ. හරිද? සර් ඒක අනිවාර්යෙන්ම ඒක මේ සතියේ ඉඳලා ඔයාලට සියලුම දේවල් ඇඩ් කරන්න. හරි නේද? එහෙනම් ඒකත් මතක කරගෙන අපි යමු අපේ ඊළඟ වැඩේට.
එනවා ඔන්න පුතේ simple past tense එක සර් සම්පූර්ණයෙන්ම අවසන් කරා. positive එක discuss කරා. question එක කතා කරා. negative එක කතා කරා. negative question එක පුතේ කතා කරා. එතකොට ඔන්න ඔය කාරණා කීපෙම පුතේ හරිද? අපි සාකච්ඡා කරා මගේ දරුවොත් එක්ක කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියන කාරණාව. මේ දේවල් සිද්ධ වෙන්නේ කියන කාරණාව අපි කතා කරා. හරි. දැන් මම මෙන්න මෙහෙම පොඩි වැඩකට යනවා. Now I'm going to write a word on the board. මම පැටියෝ board එකේ word එකක් තියෙනවා හොඳට බලන්න. Okay. What is this word? මේ word එක මොකක්ද? How do you pronounce this word? මේ වචනය කියවන්නේ කොහොමද? මට චුට්ටක් කියන්න. How do you pronounce this word? මේ වචනය කියවන්නේ කොහොමද? Restaurant. Yeah. Yeah. How do you pronounce this word? මේ වචනය pronounce කරන්නේ කොහොමද? Okay. Most of the students බොහොමයක් දරුවෝ මේ word එක pronounce කරන්නේ මේ වචනය pronounce කරන්නේ පුතේ කොහොමද? Restaurant. Restaurant. What is that? Restaurant. Some students say pronounce this word as restaurant. සමහර අය මේක pronounce කරන්නේ restaurant. Some students pronounce this as restaurant. Some students pronounce this as restaurant. No, this is not restaurant. This is not restaurant. Make a restaurant කියන්නෙත් නෑ. මෙයා restaurant කියන්නෙත් නෑ. This is pronounced as restaurant. Restaurant. What is that? Restaurant. මෙන්න පුතේ මම ලියනවා. Restaurant. Restaurant. I go to the restaurant to have my meal. I go to the restaurant to have my meal. She's at the restaurant. I want to meet her. She's at the restaurant. I want to meet her. Okay. There is a restaurant at the junction. I can have some sandwiches. There is a restaurant at the junction. I can have some sandwiches. Likewise. තේරුණා නේද? දැන් අපිට සුද්ධ කතා කරනකොට ඔබට හිතේ අපිට තේරෙන්නේ නැහනේ. මේ මොනවද මෙයා මේ කියන්නේ? අන්න ඒකයි. අපි ප්‍රොනවුන්ස් කරන විදියක් වර්ඩ් එක එයා ප්‍රොනවුන්ස් කරන විදියත් පුතේ ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් හොඳට මතක තියාගන්න මෙයා කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ? Restaurant, 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 not restaurant, not restaurant. තේරුණා නේද? එහෙනම් හොඳට මතක තියාගන්න. දැන් මගේ දරුවෝ ගොඩක් අහනවා සර් අපි ස්පෝකන් කරන්නේ නැද්ද කියලා. ස්පෝකන් වලදී තමයි මෙන්න මේ ගොඩක් දේවල් අපිට හම්බ වෙන්නේ. එහෙනම් ස්පෝකන් කියලා වෙනම අපිට ටයිම් එකක් නැති වෙයි. ස්පෝකන් කියලා වෙනම ටයිම් එකක් නැති වෙයි. හැබැයි සර් ඉගෙනීම් කටයුතු කරගෙන යන ගමන් පුතේ මේ වගේ දේවල් එක්කත් යනවා. තේරුණා නේද? මේ වගේ දේවල් එක්කත් යනවා. එහෙනම් ඔන්න සර් එක වචනයක් අද කියලා දුන්න මොකද්ද? Restaurant නෙමෙයි. Restaurant නෙමෙයි. This is restaurant. 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 I go to the restaurant and have some pizza. Okay? මේ බලන්න. How do you pronounce this word? How do you pronounce this word? මෙන්න මේ වචනේ ඔබ කොහොමද pronounce කරන්නේ? How do you pronounce this word? Yeah. Most of the students pronounce this word as pizza, pizza, pizza. This is not pizza. This is pronounced as pizza, pizza, pizza. Pizza නෙමෙයි මොනවද පුතේ? Pizza. There is no T here. අපිට මෙතන T එකක් නැහැ. But keep in your mind that when you pronounce this word, you have to pronounce this as pizza, pizza. I went to the restaurant and had a pizza. I went to the restaurant and had a pizza.
මම restaurant එකට ගිහිල්ලා pizza එකක් කෑවා. I went to the restaurant and had a pizza. තේරුණා නේද? මේ වගේ හෙන්න තොගයක් සෙට් එකක් තියෙනවා අපේ දරුවෝ මිස්ප්‍රොනවුන්ස් කරන හරිද? වැරදියට උච්චාරණය කරන වැරදියට කියවන වචන ගොඩාරියක් තියෙනවා. එන පැටව this is restaurant, this is pizza. තේරුණා නේද? හා. එහෙනම් මේ විදියට අපි හරියට ප්‍රොනවුන්ස් කරොත් අපිත් සුද්ධ වගේ කතා කරේ. නේ? මේ විදියට අපි වචන ටික ප්‍රොනවුන්ස් කරොත් මගේ පුතේ අපිත් මොකද පුතේ? සුද්ධ වගේ කතා කරයි. නේද? මේ සවුන්ඩ් එක එනවනේ පුතේ අපෙන්. ඒ සවුන්ඩ් එක අපෙන් එනවා එළියට. තේරුණා නේද පුතේ? ඒ සවුන්ඩ් එක අපෙන් එළියට එනවා. ඒක මේ වගේ වචන ගොඩක් තියෙනවා. හරිද? ඔක්කොම එකපාර දෙන්න බෑනේ. නේද? ඒකින්ද චුට්ට අපි ඒකට දාන්න ඕන. හරි. මම chat එකට එවන්න කියන්නම් අපේ මැසේජ් එක. හරිද? ගොඩක් ළමයි chat එකට එවන්න කියනවා අර ක්ලාස් එකට රෙජිස්ටර් වෙන විදිය. හරිද? ක්ලාස් එකට රෙජිස්ටර් වෙන විදිය chat එකට එවන්න කියලා තියෙනවා. හරිද? හරිද? හරි. මම මෙන්න මෙහෙම කරන්නම්. මම අපේ ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එකට කෝල් කරේ යාළුවා කිව්වා මේ වෙබ්සයිට් එක බෝඩ් එකේ දාන්න කියලා. මෙන්න මේ වෙබ්සයිට් එකෙන් තමයි පුතේ රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. මෙන්න මෙහෙම www.pragatifoundation.com www.pragatifoundation.com මෙන්න මේ වෙබ්සයිට් එකෙන් ගියාට පස්සේ පුතාලන්ට සියලුම දේ බලා ගන්න පුළුවන් කොහොමද පුතේ ඕකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද ඇඩ් වෙන්නේ කියන දේ බලා ගන්න පුළුවන් ඕකේ www.pragatifoundation.com ඒකේ සියලුම දේවල් තියෙනවා. ඒකේ සියලුම දේවල් ඇඩ් වෙලා තියෙනවා. හරි නේද? ඕකේ. හරි. සෝ තව චූටි කාරණාවක් කරන්න. හරිද? සෝ මොන පාඩමද? ඔව් මෙහෙමයි පුතේ. ඒක දැන් පොඩක් තේරුම් ගන්න හොඳද? හරි. දැන් එහෙම මම මෙන්න මේ කාරණාව කියන්න ඕනේ. දැන් බොහෝ දරුවෝ යම් ගොඩාක් ප්‍රශ්න අපිට ඉදිරිපත් කරනවා. හරිද? අපිට ගොඩාක් දරුවෝ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. එතනදී සර් කරන්න ඕන පුතේ තීක්ෂණ සර් අපේ තියෙන්නේ ටීචින් රෝල් එක. අපේ තියෙන්නේ ඉගෙනීම් කටයුතු කරන ඔය ස්ක්‍රීන් එකේ වැටෙනවා වෙබ්සයිට් එක පුතේ. ඔයාලට බලා ගන්න පුළුවන් chat එකට ආවා. වෙබ්සයිට් එක ආවා. ඒතර අපේ පුතේ තියෙන්නේ හරිද? දැන් තීක්ෂණ සර්ගේ තියෙන්නේ මෙතනට ඇවිල්ලා ඉගෙනීම් කටයුත්ත විතරයි. ඔයාලට මොනවා හරි ওই සම්බන්ධ වෙබ්සයිට් රෙජිස්ට්‍රේෂන් එක ඒ සම්බන්ධ ගැටලු තියෙනවා නම් අපේ ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එකට කෝල් කරන්න පුළුවන්. You have been given 5 numbers. ඔයාලට numbers 5ක් දීලා තියෙනවා. එතකොට ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එකට ඔයාලට කෝල් එකක් දෙන්න පුළුවන්. ඒ දිග මෙසේජ් එකක් මම හිතන්නේ අපිට අපේ වෙබ්සයිට් එකෙන් දාවි දැන් ඔයාලගේ chat box එකට. හරිද පුතේ? ඒ numbers කොහොමද අපි contact කරන්න ඕන?
මම හිතනවා තාම පොඩි වෙලාවකින් ඔයාලට chat box එකට ඒ දිග message එක ගෙවාවේ කොහොමද අපි සම්බන්ධ වෙන්නේ කියන දේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ numbers වලට කතා කරන්න. හරිද? එතනදී ඔයාලට කියයි කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියන කාරණාව. එතනදී කියයි කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියන කාරණාව කියලා දෙයි. හරි නේද? හරි. පුතේ දැන් බලන්න මෙන්න මෙහෙම. Okay. I have written a board. I have written a word on the board. මේ බලන්න මම පොඩි දෙයක් ලියලා තියෙනවා board එකේ. What is that? හැම ළමයම වෙබ්සයිට් එකට පස්සේ යන්න. දැන් මේක බලන්න. හැම ළමයම කොහොමද පුතේ අපි ඉංග්‍රීසි වලින් මොකද්ද කිව්වේ? හැම ළමයම. How do you say this in English? මේක කොහොමද පුතේ අපි ඉංග්‍රීසි කියන හැම ළමයම හැම ළමයම හැම ළමයම ළමයි ගොඩයි හැම ළමයම හැම ළමයම. Okay, thank you very much. There are 2 or 3 answers. මට උත්තර දෙක තුනක්ම එනවා. පුතේ we say hammer hammer. අපි hammer කියන එක ඉංග්‍රීසි වලින් කියනවා පුතේ every බොහෝ දරුවෝ මෙතන මට එව්වේ හැම ළමයම කියනකොට every children බොහෝ දරුවෝ මට හැම ළමයම කිව්වේ කොහොමද every children. but පුතේ this is wrong. මේක වැරදි. මේ common mistake එකක් මම කිව්වේ. බොහෝ දරුවෝ වරද්දන තැනක් මේ කිව්වේ. every children හැම ළමයම පුතේ හැම ළමයම මෙන්න මේ every කියන word එකත් එක්ක මෙන්න මේ every කියන වචනයත් එක්ක එහා පැත්තේ ඉන්නේ noun එකක් නේ නාම පදයක් නේ හැම ළමයම හැම ගසක්ම හැමදාම හැම කෙනාම හැම සතෙක්ම හැම පොතක්ම හැම රටම හැම අමති කෙනෙක්ම හැම noun එකක් තියෙනවා. මේ every එකත් එක්ක එන noun එක පුතේ හොඳට මතක තියාගන්න එන්න ඕන මගේ දරුවනේ singular noun එක. ඒ කියන්නේ every child හැම ළමයෙක්ම every child හැම ළමයෙක්ම. ඔබට හිතේ හැම ළමයෙක්ම කියනකොට බහුවචනයක් වගේ මේක එන්නේ. අමතක කරන්න එපා every කියන්නේ every child. දැන් මම කිව්වොත් හැම ගසක්ම කියනවා හැම ගසක්ම අපිට උදව් කරනවා. හැම ගසක්ම අපිට උදව් කරනවා. ඔබට දැන් හැම ගසකම ගස් ගොඩයි. yes. හැබැයි හොඳට මතක තියාගන්න every දානකොට හැම ගසක් වුණාට අපි දාන්නේ every tree හැම ගසක්ම every tree හැම ළමයම every child. ඕක අපිට හොඳටම තේරෙන්න ඕනේ. මම කියනවා හැමදාම මම ඉස්කෝලේ එනවා. හැමදාම මම ඉස්කෝලේ එනවා. හැමදාම. අපිට හැමදාම අපි කියන්නේ every day or every days. හැමදාම කියනකොට දවස් ගොඩක් තියෙනවා. හැබැයි අපි කියන්නේ කොහොමද? අපි කිව්වේ කොහොමද? අපි කිව්වේ නෑනේ every days කියලා. අපි කිව්වේ කොහොමද? every day I go to school or every day I come to school. තේරුණා නේද? ටීචර් ඇවිල්ලා කියනවා හැම කෙනාම නැගිටින්න. Teacher says everybody stand up or everybody stand up. අපි කියන්නේ everybody stand up කියලාද everybody stand up කියලාද පැටව අපි කියන්නේ. අපි කියන්නේ everybody stand up. හැම කෙනාම නැගිටින්න. ටීචර් එල කියන්නේ නැහැ everybody stand up කියලා. තේරුණා නේද මගේ පුතේ? එහෙනම් හොඳට මතක තියාගන්න every එකත් එක්ක අපි දාන්නේ මොකද්ද රත්තරන්ලා? singular එක. මොකද්ද පුතේ අපි දාන්නේ? singular. ඒ කියන්නේ ඒක වචනය තමයි අපි every කියන එකත් එක්ක දාන්නේ. තේරුණා නේද? මෙන්න මේ චූටි කොටසත් ලියා ගන්න පැටව. හරිද? පොඩි short note කැල්ලක් දාගන්න මේක. පොඩි short note කැල්ලක් දාගන්න පුතේ. පොඩි short note කැල්ලක් දාගන්න.
හරිද? හරි. එහෙනම් මම අර කලින් කිව්වා වගේ මේ ඉංග්‍රීසි කියන්නේ මාර ලස්සන දෙයක්. මාර ලස්සන ලැන්ග්වේජ් එකක් පුතේ ඉංග්‍රීසි කියන්නේ. මේක මිස් කරගන්න එපා. මේකත් එක්ක ඉන්න. ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. හරිද? ගොඩාක් දේවල් තියෙනවා මේක ඉගෙන ගන්න. මේකින්ද ඔව් හැමතැනම everywhere නා every place නේද? අපි කියනවනේ. හරිද? ඒක නිසා මේක හරි ලස්සන දෙයක්. මේක ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. හරිද? මට දරුවොත් දැන් අනිත් ෆෝන් එකටත් ඒවල දෙනවා සර් අපි රෙජිස්ටර් නා කියලා. තාම මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා ඔබට කියන්න. හරිද? මේක වරදවා වටහා ගන්න එපා. ඒ වෙබ්සයිට් එකට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට ලින්ක් එක දෙන්නේ WhatsApp group Telegram group වලට නෙමෙයි. ඔයාලට ලින්ක් එක දෙන්නේ පුතේ WhatsApp group Telegram group වලට නෙමෙයි. ඔයාලට වෙබ්සයිට් එකට ගියාට පස්සේ තමයි ලින්ක් එක බලා ගන්න තියෙන්නේ. හරිද? වෙබ්සයිට් එකට ගියාට පස්සේ තමයි ලින්ක් එක බලා ගන්න තියෙන්නේ. හැබැයි ලින්ක් එක පෙන්වන්නේ පැටියෝ මුදල් ගෙව්ව දරුවන්ට විතරයි. ඒක මම හදපු දෙයක් නෙමෙයි. ඒක මම හදපු දෙයක් නෙමෙයි. වැරදියට තේරුම් ගන්න එපා. ඒ වෙබ්සයිට් ක්‍රියේට් කරන අය, ඒ වෙබ්සයිට් හදන අය මම නෙමෙයි. මම දන්නේ ඉංග්‍රීසි නේ පුතේ. මම දන්නේ නැහැ වෙබ්සයිට් හදන අය නේද? හරිද? එතකොට වෙබ්සයිට් ක්‍රියේට් කරන අය ඒව හදලා තියෙන සිස්ටම් එක පුතේ මුදල් ගෙව්වට පස්සේ විතරයි ලින්ක් එක PDF එක රෙකෝඩින් සේරම පේන්නේ. තේරුණා නේද පුතේ? ඒකින්ද පන්ති ගාස්තු ගෙවුවට පස්සේ පුතේ අපිට එතනට ඔයාලා රිසිට් එක හරි මොනවා හරි යවන්න තියෙනවා. ඒ දේවල් තමයි කරන්න තියෙන්නේ. තේරුණා නේද? ඒකින්ද මේකයි ඒකයි පටලව ගන්න එපා. මේක එකක් ඒක තව එකක්. පීස් එක රුපියල් 500යි. පී එක රුපියල් 500යි. හරිද පුතේ? ඒකින්ද ආයෙ මම කියනවා සිද්ධාර සහ ඒක පටලව ගන්න එපා. ඒක ප්‍රයිවට් එක. අර මුලින් ඉඳලා කරන් යන එක. මේක වෙන එකක්. හරි නේද? හරි. එහෙනම් පුතේ අදට සර් ක්ලාස් එක නවත්තනවා. හරිද? අදට සර් ක්ලාස් එක නවත්තනවා. ඔයාලට ආයේ හෙට දවල් 1:30ට අපේ අර මං කිව්ව මුලින් ඉඳලා යන පන්තිය තියෙනවා හෙට දවල් 1:30ට. ඒකට කැමති අය සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟට ආයේ නැවත බ්‍රහස්පතින්දා අපේ සිද්ධාර මේ නොමිලේ පන්තිය පැවැත්වෙනවා. හරිද? එහෙනම් හැමෝටම ආයුබෝවන්. බුදු සරණයි පරිස්සමින් ඉන්න.